समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. පින්නතුනි, ධම්මපද පාළියේ සඳහන් වන සහස්‍ර කියන වර්ගයට අයිති ගාථා රත්නයක් තමයි අද ධර්ම මාතෘකාව බවට පත් කරගන්න කල්පනා කළේ. යෝචේ වස්ස සතං ජීවේ අපස්සං අමතං පදං ඒකාහං ජීවිතං සෙය්‍යෝ පස්සතු අමතං පදං. අපේ භාග්‍යතුන් වහන්සේ මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ කිසා ගෝතමී කියන කාන්තාව ආරමුණු කරගෙන. පින්නතුනි, අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ ඉන්න කාලේ මේ සවැත් නුවර 40 කෝටියක් විතර ධනෙ තිබුණ බ්‍රාහ්මණයෙක් හිටියා. හදිසියෙම මේ බ්‍රාහ්මණයාගේ මේ මහා ධනස්කන්ධය රං රිදී ආදී අඟුරු බවට පත් වුණා. කිසියම් හේතුවක් නිසා. තමන්ගේ මේ සියලු වස්තුව අඟුරු බවට පත් වෙලා තියෙන නිසා ඔහුට ඒක දරා ගන්න බැරුව ගියා. බොහෝම දුකෙන්, ඊටාම කනගාටුවෙන්, වේදනාවෙන් ඇඳට වෙලා වැතිරිලා මේ වෙච්ච දේ ගැන කල්පනා කර කර හිටියා. ඒ කාරණාව ඔහුගේ හිත මිත්‍රයන්ටත් ආරංචි වුණා. එයින් කෙනෙක් එක දවසක් මේ සිටුවරයාගේ මාලිගාවට ඇවිල්ලා
බොහෝම කනගාටුවෙන් නිදාගෙන ඉන්න ඔහු ළඟට ගිහිල්ලා කතා කරලා කියනවා යහළුවේ මේක ඒ තරම්ම කනගාටුවට පත් වෙන්න කාරණාවක් නෙමෙයි. අඟුරු බවට පත්වන ඔබේ රං රිදී නැවත රං රිදී බවට පත් කරගන්න අපි උත්සාහ කරමු. ඒ සඳහා ඔබට මම උපායක් කියනවා. ඔබ ඒක අනුගමනය කරන්න කියලා. සිටුවරයා අහනවා මොකක්ද කියලා. පින්නතිනේ ඔහු සඳහන් කරනවා වෙළඳ පොළට ගිහිල්ලා ඔබේ මේ අඟුරු වෙච්ච ධනය පැදුරු වෙලලා ඒ මත ගොඩ ගහගෙන ඔබ විකුණන්න පටන් ගන්න කියලා. අඟුරු වෙලෙන්දික් වගේ. එතකොට එතෙන්ට එන අය ඔබෙන් අහයි අනිත් අය නොයෙක් එළවලු වර්ග, පළතුරු වර්ග, තෙල් ගිතෙල් මී පැණි ආදී විකුණලා ධනෙ උපය ගන්නවා. ඔබ විතරක් ඇයි අඟුරු විකුණන්නේ කියලා. එතකොට ඒ අයට කියන්නේ මම සතුව තියෙන දේ හැර මම වෙන මොනව විකුණන්නද කියලා. තවත් සමහර වෙලාවක කෙනෙක් ඔබට කියයි පෙරසේම අනිත් අය මේ එළවලු ආදී උක්කකුරු ගිතෙල් මී පැණි ආදී විකුණන වෙලාවේ ඔබ ඇයි රං රිදී විකුණන්නේ කියලා. යම් කෙනෙක් එහෙම කිව්වොත් එයාගෙන් ආපහු අහන්න කොහෙ තියෙන රං රිදීද කියලා. මේ තියෙන්නේ කියලා කිව්වොත් එයා ලව්වාම ගෙන්න ගන්න. ඒ ගෙනල්ලා දෙන දේ ඔබේ අතටපත් වෙනකොට රං රිදී හැටියටම තිබුණොත් ඔබේ මේ ධනස්කන්ධය ආපහු ඔබට පෙරසේම ලැබෙනවා. ඒ ගෙනත් දෙන කෙනා කාන්තාවක් වුණොත් ඇය ඔබේ පුතාට විවාහ කරලා දීලා මේ ධනස්කන්ධයත් ඇයට පවරලා දෙන්න. එයින් ඔබට ජීවත් වෙන්න ඇය යම් උපකාරයක් කරනවා නම් ඒ උපකාරය ඇතුව ඔබ ජීවත් වෙන්න කියලා. යම්සේ පුරුෂයෙක් නම් ඔබට එහෙම කියන්නේ ඔබේ දුව ඒ පුරුෂයාට විවාහ කරලා දීලා මේ රං රිදී ආදිය ඔහුට පවරලා දෙන්න. ඔවුන් දෙන දෙයකින් ඔබ ජීවත් වෙන්න කියලා. ඒ කාරණාවට අනුව මේ සිටුවරයා පස්සේ දවසක තමන්ගේ මේ ධනස්කන්ධය කරත්තවල පටවගෙන වෙළඳ පොළට ගිහිල්ලා සුදුසු තැනක බිම මේ අඟුරු ගොඩ ගහලා විකුණන්න පටන් ගත්තා. පින්නතුනි ඒනේන අය අහනවා ඇයි අඟුරු විකුණන්නේ කියලා. ඔහු ඒ අයට කියනවා මා ළඟ තියෙන දේ හැර මං වෙන මොනව විකුණන්නද? මේ අතරේ ඊටාම කෙසඟ සිරුරක් තියෙන තරුණ කාන්තාවක් ළඟට ඇවිල්ලා අහනවා පියාණෙනි මේ වෙළඳ පොලේ ඉන්න අනික් අය උක්කකුරු ගිතෙල් මී පැණි එළවලු තවත් නොඑක ආකාරයේ දේවල් කොස් පොල් ආදී විකුණනවා. ඔබ විතරක් රං රිදී විකුණනවා. ඇයි කියලා. තමන්ගේ යහළුවා පෙර සඳහන් කරපු විදිහටම මේ සිටුවරයා ඇගෙන් අහනවා දුවේ කොහෙ තියෙන රං රිදීද කියලා. ඇය සඳහන් කරනවා පියාණෙනි පුදුමයිනි. ඔබ මේ බිම අතුරගෙන විකුණන්නේ රං රිදීනේ කියලා. ඇයට සඳහන් කළා දුවේ එහෙනම් මට ඒයින් ටිකක් අරන් දෙන්න කියලා. ඇය දෝතක් පුරවලා රං රිදී අරගෙන සිටුවරයාගේ අතට දුන්නා. සිටුවරයාගේ අතට ලැබෙනකොටත් ඒව රං රිදීම තමයි. ඔහු බොහෝම සතුටටපත් වෙලා ඇගෙන් ඇහුවා දුවේ ඔබ ජීවත් වෙන්නේ කොහෙද කියලා. ඇය සඳහන් කළා තමන් ජීවත් වෙන්නේ ළඟම ප්‍රදේශයේ බව. ඈත් සමග කතා කරන කාරණාවෙන්ම මොහු තේරුම් ගත්තා ඇය අවිවාහකයි කියලා.
තමන්ගේ ධනය නැවත ගැල්වල පටවගෙන නිවසේ ගිහිල්ලා ගබඩාවල අතුරලා තැම්පත් කරලා ඇගේ නිවස හොයාගෙන ගිහිල්ලා මව්පියන් සමග සාකච්ඡා කරලා යෝජනාවක් කළා ඔබේ දුව මගේ පුතාට විවාහ කරලා දෙනවා නම් මම කැමතියි. ඕගොල්ලෝ ඒකට කැමතිද කියලා. ඒ මව්පියන්ගෙත් අකමැත්තක් නැහැ 40 කෝටියක ධනී උරුමකාරයෙක්. ඒ නිසා ඒ ඇත් කැමති වුණා. මේ තරුණියගේ නම තමයි පින්නතුනි කිසා ගෝතමී. සිටුවරයාගේ පුතත් එක්ක විවාහ වුණාට පස්සේ අර රංගිදී ඇයට දායාද හැටියට දුන්නා. කාලයක් ගෙවිලා යනකොට ඇය ගැබිනියක් වුණා. ඇය පුතෙක් බිහි කළා. නැගිටලා ඇවිදින වයස වගේ වෙනකොට ඒ පුතා හදිසියේ මරණයටපත් වුණා. බින්නතනි මේ කිසා ගෝතමිය කවදාවත්ම මැරුණ කෙනෙක් දැකලා නැහැ. මරණය කියන කාරණාව ඇයට හරියට වැටහෙන්නෙත් නැහැ. මැරෙන බව අහලා තිබුණට මැරුණ කෙනෙක් දැකලත් නැහැ, කාරණාව හරියට තේරෙන්නෙත් නැහැ. නමුත් දැන් තමන්ගේ පුතත් මැරිලා. ඒ නිසා ගෙදර අනික් අය වැඩි මහල්ලු ගමේ ප්‍රදේශයේ අය මැරුණ පුතා වලලන්න ගෙනියන්න ලෑස්තියි. ඇය ඒ අයට කිසිසේත්ම පුතා වලලන්න ඉඩ දුන්නේ නැහැ. ඇය සඳහන් කළා මම කොහොම හරි මගේ පුතා සුවපත් කරගන්නවා කියලා. දරුවත් වඩාගෙන නගරේ හැම තැනම ඇවිදිනවා වෙද මහත්තුරු හොය හොය. කාරණාව දන්න මිනිස්සු සඳහන් කරනවා මේ කාන්තාව උම්මත්තක වෙලාද මේ මැරිච්ච දරුවෙක් කිහිල්ලේ ගහගෙන වෙද මහත්තුරු හොය යන්නේ සුවපත් කරගන්න කියලා හිතලා. සමහර අය එහෙම කිව්වා. පින්නතුනි ඇය බොහෝම දුකින් පුතා සුවපත් කරගන්න චේතනාවෙන් දරුවත් අරගෙන ඇවිදගෙන යනකොට බොහොම සත්පුරුෂ ඥානවන්තයෙක් ඇයට හම්බුණා. ඇය ඔහුගෙනුත් ඇහුවා මගේ දරුවා සුවපත් කරගන්න පුළුවන් වෛද්‍යවරයෙක් දන්නේ නැද්ද කියලා. ඔහු ඇයට සඳහන් කළා මට නම් ඔහු සුවපත් කරන්න බෑ. මං වෙද මහත්තයෙකුත් නෙමෙයි. හැබැයි මේ දරුවා සුවපත් කරන්න පුළුවන් වෛද්‍යවරයෙක් ගැන මම දන්නවා. ඔබ කැමති නම් එතෙන්ට යන්න පාර කියන්නම් කියලා. ඇය ගොඩාක් සතුටු වුණා. මෙතෙක් කවුරුවත් තමන්ගේ දරුවා බාරගත්තේ නැහැ. සුවපත් කරන්න බැහැ කියලා. නමුත් මොහු කියනවා සුවපත් කරන්න පුළුවන් වෛද්‍යවරයෙක් ළඟට පාර කියන්නම් කියලා. ඇය පාර ඇහුවා. පාර ඇහුවාම ඔහු ඇයට ජේතවනාරාමයට පාර පෙන්වුවා. ඇය ගොඩාක් සතුටු වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. බුදුරජාණන් වහන්සේට දරුවා දක්වලා ඇහුවා ස්වාමීනි මගේ දරුවා සුවපත් කරලා දෙන්න පුළුවන්ද කියලා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා දරුවා සුවපත් කරමු. ඇයට තවත් සතුටුයි. ඇය බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ඒ සඳහා බෙහෙත් වෙනුවෙන් මොනවද මම අරගෙන එන්න ඕනේ කියලා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා වෙන කිසි දෙයක් එපා. කොහේ හරි ගෙදරකින් මේ ඇඟිලි තුඩු දෙකකට අල්ලලා ගන්න පුළුවන් තරමේ අබ ටිකක් අරගෙන එන්න කියලා. ඇයට තවත් සතුටුයි අබ නම් කොච්චර හොයාගන්න බැරිද. හැබැයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළා කිසා ගෝතමිය අබ ගන්නකොට ඒ ගෙදර අයගෙන් අහන්න ඔය ගෙදර කවුරුවත් මීට කලින් මැරිලා තියෙනවද කියලා. එහෙම මැරුණා කියලා කිව්වොත් ඒ ගෙදරින් අබ ගන්න එපා. කිසි කෙනෙක් මැරිලා නැති ගෙදරකින් අබ ස්වල්පයක් අරගෙන ඇවිල්ලා මට දෙන්න කියලා කිව්වා. පින්නතුනි අය ගෙවල් වලට ගිහිල්ලා අබ ඉල්ලහම දරුවට බෙහෙත් කරගන්න කියලා මිනිස්සු බොහෝම කැමැත්තෙන් අබ දෙනවා. නමුත් පින්නතුනි ඇය පස්සේ අහනවා මේ ගෙදර කවුරුවත් මැරිලා තියෙනවද මීට කලින්? ඒ වෙලාවේ ගෙදර මිනිස්සු කියනවා හපොයි මොනවා අහනවද? මේ ගෙදර කී දෙනෙක් නම් මැරිලා තියෙනවද මීට කලින් කියලා. ජීවත් වෙන අයට වඩා
මැරුණ අය වැඩි කියලා සඳහන් කරන්නේ. ඒ කියනවා එහෙනම් මට අබ එපා. මට අබ ඕනේ නොමල ගීකින්. ඒ නැවතත් නගරයේ පුරාම පින්නතුණි අබ හොය හොය යනවා. නමුත් ඇයට නොමල ගීකින් අබ හම්බුනේ නැහැ. හැම ගෙදරින්ම කියන්නේ ඒ ගෙවල් වල මරණ සිදු වෙලා තියෙනවා කියලා. එකක් දෙකක් තුනක් නෙමෙයි 7ක් 8ක් 10ක් මරණ සිදු වෙලා. ඉතින් මෙහෙම යනකොට එදා දවසත් ගෙවිලා යනවා. ඇයට වැටහුණ එක කාරණාවක් තියෙනවා. අබ ඉල්ලපු හැම ගෙදරම කවුරු හරි මැරිලා තියෙනවා. එහෙමනම් මගේ පුතා විතරක් නෙමෙයි මේ ලෝකෙ මැරෙන්නේ. ඕන තරම් සත්වයා මැරෙනවා. මගේ පුතත් මේ මූණ දීලා තියෙන්නේ ආන් ඒ මරණ ධර්මතාවයටම තමයි. එහෙමනම් මොහු සුවපත් කරන්න පුළුවන් අබ ටිකක් මට මෙහෙන් කවදාවත් හොයන්න ලැබෙන එකක් නෑ. ඒ සොහනට ගිහිල්ලා මල දරුවා සොහනට විසිකලා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා එකත් පස්සෙක වාඩි වෙලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ කතා කළා. ඔබට හම්බුණාද අබ? ඒ සඳහන් කළා නෑ ස්වාමීනි. අබ හම්බුන්නේ නෑ. නමුත් ස්වාමීනි මට එකක් වැටහුණා. මම අබ ඉල්ලන්න ගිහිල්ලා කතා කරපු හැම ගෙදරකම එක්කෙනෙක් දෙන්නෙක් නැත්තම් කීප දෙනෙක් මැරිලා. මැරුණේ නැති ගෙදරක් මට හම්බුනේම නෑ ස්වාමීනි. මම තීරණය කළා මම දැනගත්තා මේ ලෝකේ ජීවත් වෙන හැමෝම මැරෙනවා. නොමැරී ඉන්න කිසිම සත්වයෙක් මේ ලෝකේ නැහැ. මගේ පුතාට අයිති වුණෙත් ඒ ධර්මතාවයම තමයි. ස්වාමීනි මම ඒ දරුවා අමු සොහනට ගෙනහිල්ලා විසිකලා. ස්වාමීනි මගේ දරුවා මැරිලා බව මට වැටහුණා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා ගෝතමිය ඔබ මෙතෙක් වෙලා හිතාගෙන හිටියේ මේ ලෝකේ මැරුණ එකම කෙනා ඔබේ පුතා කියලා. නෑ ගෝතමිය. මේ ලෝකේ ජීවත් වෙන අයට වඩා මැරිච්ච අය වැඩි. ඉපදුනා නම් යම් කෙනෙක් මේ ලෝකේ අනිවාර්යෙන්ම මැරෙනවා. තම තමන් අරගෙන ආපු කර්ම ශක්තියට අනුව ඒගොල්ලෝ මේ ලෝකේ ජීවත් වෙනවා. ඒ කර්ම ශක්තිය ඉවර වෙනකොට ඔවුන් මෙලව අතහැරලා යනවා. මේ කාරණාව කිසා ගෞතමීට සඳහන් කරාම කිසා ගෞතමී බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා. අනේ ස්වාමීනි මාව පැවිදි කරන්න කියලා. පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ කිසා ගෞතමී නම් තරුණිය භික්ෂුණීන් වහන්සේලා වෙත යොමු කරවලා පැවිදි කරන්න කියලා අවසර දුන්නා. පැවිදි ජීවිතයට ඇතුල් වෙලා උපසම්පදාවත් ලැබලා බොහෝම ශ්‍රද්ධාවෙන් ශාසනික වත සම්පූර්ණ කරමින් ඇයගේ ජීවිතය ගත කළා. වත් පිළිවෙත් සම්පූර්ණ කරන එක දවසක පෝයකට ගිහිල්ලා පහන් දල්වන්න ඇයට අවස්ථාව ලැබුණා. ඇය පෝයගේ වත කරලා පහන් දල්ලපු වෙලාවේ ඇයට වැටහුණ එක කාරණාවක් තමයි මේ පහන් දැල්ල නිමිනිමි පත් වෙනවා. සැලි නැවත දැල් වෙනවා. මනුස්සයන්ගේ ජීවිතයත් ඒ වගේම නේද කියලා ඇයට හිතුණා. ඇය ඒක විදර්ශනාවක් බවට පත් කරගත්තා. ඇගේ මේ සිතුවිල්ල දැකපු අපේ භාග්‍යතුන් වහන්සේ ඒ මොහොතේම රශ්මික දම්බයක් විහිදෝලා ඇය ඉදිරිපිට පහළ වුණා. පහළ වෙලා ඇයට සඳහන් කළා ඔබ හිතුවා හරි. මේ පහන් දැල්ල යම්සේ නැවත නැවතත් දැල්වෙනවද? මේ ලෝකේ ඉපදිච්ච මිනිස්සුත් එහෙමමයි. යම් කෙනෙක් ඉපදුනා නම් මැරෙනවා. මැරුණ අය උපදිනවා. ඉපදිලා නොමැරිච්ච කෙනෙක් හොයාගන්න බෑ මේ ලෝකේ. නමුත් ගෞතමිය ඔබ හිතාගෙන හිටිය නේද
මේ ලෝකේ මැරෙන්නේ ඔබේ පුතා විතරයි කියලා. නැහැ ගෞතමිය. මේ ලෝකේ ඉපදිච්ච හැම කෙනෙක්ම මැරෙනවා. පෙර ඉපදිච්ච හැම කෙනෙක්ම මැරිලා. මේ මරණය සියලු දෙනාටම සාධාරණයි. මාරයා කියන පුද්ගලයා මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු තමන්ගේ අපේක්ෂාවන් බලාපොරොත්තු මුදුන්පත් කරගන්න කලින්ම ඔවුන් අරගෙන යනවා. ඒ අරගෙන යන අයගෙන් වැඩි දෙනෙක් හතර අපායේ උපදිනවා. මේ විදිහට කරුණු දක්වහම ඇය බොහෝසේ සතුටු වෙලා බුදුරජාණන් වහන්සේගෙන් කමඨහන් අරගෙන ධ්‍යාන භාවනා වඩලා මේ සංසාරයෙන් එතර වෙන්න අවශ්‍ය කරුණු ටික මනාව සම්පූර්ණ කරගත්තා. කිසා ගෞතමියට අවවාදයක් කරන්න අපේ භාග්‍යතුන් වහන්සේ අපි මුලින් සඳහන් කරපු ගාථා රත්නය දේශනා කොට වදාලා. යෝචේ වස්ස සතං ජීවේ අපස්සං අමතං පදං ඒකාහං ජීවිතං සෙය්‍යෝ පස්සතෝ අමතං පදං. මේ ගාථා රත්නේ සරල තේරුම පින්නතුනි අමා මහ නිවන නොදක්නා වූ යමෙක් අවුරුදු 100ක් ජීවත් වුණත් ඔහු ජීවත් වුණ අවුරුදු 100ට වඩා අමා මහ නිවන් දැකලා මේ සසරෙන් එතර වෙන පුද්ගලයෙකුගේ එක දවස ඊටාම වටිනවා කියලා. නිවන් ප්‍රත්‍යක්ෂ නොකළ එක පුද්ගලයෙකුගේ දවසක් තරම් නැත්නම් නිවන් ප්‍රත්‍යක්ෂ නොකළ යම් පුද්ගලයෙක් වසර 100ක් ජීවත් වෙනවා නම් එයට වඩා නිවන් ප්‍රත්‍යක්ෂ කළ උතුමෙකුගේ එක දවස වටිනවා කියන එක තමයි මේ ගාථාවේ සඳහන් කරන්නේ. අපි මේ කාරණාව පිළිතුරු තව ටිකක් සාකච්ඡා කරමු. යෝචේ වස්ස සතං ජීවේ යමෙක් අවුරුදු 100ක් ජීවත් වෙන නමුත් අපස්සං අමතං පදං අමා මහ නිවන නොදකින්නා වූ පුද්ගලයා අවුරුදු 100ක් ජීවත් වෙනවට වඩා උතුම් අමා මහ නිවන ප්‍රත්‍යක්ෂ කරගත්ත පුද්ගලයා එක දවසක් ජීවත් වන්නේද? ඒ දවස හරි උතුම් කියලා සඳහන් කළා. පින්නතුනි මේ නිවන මොකද්ද හැබෑවටම මේ නිවන කියලා කියන්නේ? පින්නතුනි නිවන හරියටම අර්ථකථනය කරන්න මේ ලෝකේ අපිට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති හේතුව තමයි මේ ලෝකේ තියෙන හැම සැපයක්ම ඉක්මවපු අති ශ්‍රේෂ්ඨතර වූ සැපය නිවන් සැපයයි. නිබ්බාණං පරමං සුඛං නිවන් සැපය පරම සැපයයි කියලා භාග්‍යතුන් වහන්සේම දේශනා කරා. නිවන් සැපය පරම සැපයක් කියලා දේශනා කළාට ඒක කොහොම සැපයක්ද කියලා දන්නේ නිවන් දැකපු අය. නිවන් දැකපු අය යම් විදිහකට දේශනා කළා නම් ඒ නිවන මෙන්න මේ වාගේ සැපයි කියලා ඒ කාරණාවෙන් විතරයි අපිට ඒක තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට පින්නතුනි කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් නිවන් දැක්ක අය කොහොමද ඒ කාරණාව විස්තර කරන්නේ නිවන් දැකපු කෙනා අය උපදින්නේ නැහෙනි කියලා. ඒ කතාව හරි පින්නතුනි. නිවන් දැක්ක කෙනා අය උපදින්නේ නැහැ. හැබැයි හරි කියලා කීවට නිවන් දැකපු කෙනා අය උපදින්නේ නැහැ කියලා කියන්නේ මේ කාම ලෝකේ උපදින්නේ නැහැ. එහෙම නැත්තම් මේක ගැඹුරින් විස්තර කරනකොට මේ නිවන් දැකපු කෙනා අය උපදින්නේ නැහැ කියලා කියන්නේ කාම ලෝකේ උපදින්නේ නැහැ කියන එකයි. ගැඹුරින් විස්තර කරනකොට නිවන් දැක්ක කෙනා ආයේ නැද්ද කියන කාරණාව ඇහුවොත් පින්නතිනේ අපි හැමෝම කියන්නේ නැහැ කියලානේ. හැබැයි ධර්මයේ සඳහන් කරනවා නිවන් දැක්ක කෙනා නැවත ලෝකේ නැද්ද කියනකොට නැහැ කියලා කිව්වොත් ඒක මිත්‍යා දෘෂ්ටියක් කියලා.
එහෙමනම් අපිට තේරෙන්නේ නිවන් දැකපු කෙනා ඉන්නවා කොහේ හරි. නැත්තේ කොහෙද? කාම ලෝකේ නෑ. මේ කාරණාව පින්නතිනේ හරි සංකීර්ණ කාරණාවක්. මත ભેදයට තුඩු දෙන කාරණාවක් බොහෝ දෙනාට. නමුත් පින්නතිනේ ධර්මයේ සඳහන් කරන්නෙම මොකක්ද? නිවන් දකින්න කෙනා දැක්ක කෙනා නැවත නැහැ කියලා කිව්වොත් මිත්‍යා දෘෂ්ටියක් කියලා. එතකොට මෙච්චර කල් අපි ගාව තියෙන්නේ මේ මිත්‍යා දෘෂ්ටියමද? බලන්න බුදුදහමට ඇතුල් වෙන්න කොයිතරම් අමාරුද කියලා. අපේ ත්‍රිපිටකයේ තියෙනවා යමක කියලා සූත්‍රයක්. මේ යමක භික්ෂුවට ඇති වුණා එක්තරා මිත්‍යා දෘෂ්ටියක්. ඒ තමයි නිවන් දැක්කහම ආයේ නැද්ද කියන කාරණාව. තීරණය කළේ නිවන් දැක්කහම ආයේ නැහැ කියලා. කවදාවත්ම නැහැ. නිවන් දැක්ක කෙනා කවදාවත්ම නැහැ කියලා සඳහන් කළේ. නමුත් භාග්‍යතුන් වහන්සේම යමක සූත්‍රයේ දේශනා කරනවා එහෙම කීවොත් ඒක මිත්‍යා දෘෂ්ටියක් කියලා. හැබැයි ඒ කොහොමද කියන කාරණාව මම දැන් මේ දේශනාවේදී පැහැදිලි කරන්න උත්සාහ ගන්නෙ නැහැ. එහෙම වුණොත් අපිට කාල වේලාවත් මදි වෙනවා. කාරණාව භාගයක් සාකච්ඡා කරලා නිමා කරන එකේ තේරුමක් නැහැ. ඒකයි මම සඳහන් කළේ යමක සූත්‍රයේ කියවලා ඇයි එහෙම කියන්නේ කියන කාරණාව හොයාගන්න ඕනේ. එහෙම නැති වුණොත් අපි ඉදිරියට යමක සූත්‍රයේ පිළිබඳව සාකච්ඡාවක් කරමු. ධර්ම දේශනාවක් හැටියට. ඊළඟට පින්නතුනි මේ නිවන් දැකපු අය ඒ උතුම් නිවන සාක්ෂාත් කරලා තියෙන්නේ මරුණට පස්සේද? දැන් මෙහෙම හිතන්නකෝ. අපි ඕන තරම් මලගෙවල් වල ගිහිල්ලා තියෙනවා. අපි බොහොම සුලභව දකින්න දර්ශනයක් තමයි නිවන් සැප ලැබේවා කියලා බැනර් ප්‍රදර්ශනය කරලා තියෙනවා හැමතැනම. කාටද නිවන් සැප? මරුණ කෙනාට. පින්නතුනි ඉතින් එහෙම කතා කළොත් එයත් මිත්‍යා දෘෂ්ටියක් වගේම තමයි. මරුණ කෙනෙකුට පුළුවන් ද පින්නතුනි නිවන් දකින්න? නිවන් දකින්න පුළුවන්කම තියෙන ජීවත් වෙලා ඉන්න කෙනෙකුට. මරුණට පස්සේ හම්බෙන නිවනක් ගැන බුදුදහමේ කොතනවත් කතා කරලා නැහැ. ඒක තමයි මේ බුද්ධ දර්ශනයේ තියෙන විශිෂ්ටත්වය. බුද්ධ දේශනාවේ විශිෂ්ටත්වයයි. මේ ලෝකේ තවත් නොඑක් ආගම් ඕන තරම් තියෙනවනේ. පින්නතුනි හැම ආගමකම අවසාන ප්‍රතිඵලයක් තියෙනවා. පරම නිෂ්ඨාවක් තියෙනවා. හැබැයි ඒක ලැබෙන්නේ මරුණට පස්සේ. නමුත් අපි මේ බෞද්ධ ජීවිතයේ ඇතුළත් ඒක එහෙම්මම හිතාගෙන ඉන්නවා මරුණට පස්සේ වෙන්න ඇති නිවන් හම්බෙන්නේ කියලා. ඒකයි මලගෙවල් වල අපි මරුණ කෙනාට ආශිර්වාද කරලා තියෙන්නේ නැත්නම් ප්‍රාර්ථනා කරලා තියෙන්නේ නිවන් දකිත්වා කියලා. නිවන් දකින්නේ ජීවත් වෙලා ඉන්න අය. එතකොට මේ ජීවිතේ කවුද ඔය නිවන දැකපු අය? ඒ තමයි මහරහතන් වහන්සේලා. නිවනට ප්‍රාප්ත වුණේ මහරහතන් වහන්සේලා. එතකොට නිවන් මග කියලා කියන්නේ මූලික තැනින් අරගත්තොත් තිසරණ, ඊළඟට පන්සිල්, ඊළඟට පින්නතුනි අපි සමාදන් වෙන අෂ්ටාංග උපෝසත, නවාංග උපෝසත, දසාංග උපෝසත ආදී සීලයන්. සාමණේර භික්ෂුන් වහන්සේලා ආරක්ෂා කරන සාමණේර දස සීලය, උපසම්පදා භික්ෂුන් වහන්සේලා ආරක්ෂා කරන උපසම්පදා සීලය, මේ නිවන් මගේ ප්‍රතිපත්ති. තිසරණ සහිතව මේ උතුම් සීලය යම් කෙනෙක් සම්පූර්ණ කර කටයුතු කරනවා නම්
ඔවුන් නිවන් මගට අවතීර්ණ වෙලා ඉන්නේ. එයින් පස්සේ තව ටිකක් ඉදිරියට යනකොට මේ தત્වේ දියුණු කරනකොට ධ්‍යාන භාවනා වඩනකොට ඒ පුද්ගලයා ක්‍රමක්‍රමයෙන් අති උතුම් ආර්ය ඵලයක් වෙච්ච සෝවාන් ආර්ය ඵලය ලබා ගන්නවා. සෝවාන් ඵලය ලබන්න ඉස්සරලා සෝවාන් මාර්ගයට තමයි අවතීර්ණ වෙන්නේ. එතකොට දැන් පින්නතුනි අර අපි මුලින් සඳහන් කළානේ තිසරණ සහිතව ආරක්ෂා කරන සීලයන් පිළිබඳව. අපි ඒකට නිවන් මඟ කියලා සඳහන් කළා. ඉතින් මේ ප්‍රථම ආර්ය ඵලය ලබා ගැනීමේ මගත් ඒකම තමයි. මේ මග දියුණු කරමින් විදර්ශනා වඩමින් යන කෙනා උතුම් සෝවාන් ආර්ය ඵලය සාක්ෂාත් කරනවා. සෝවාන් ආර්ය ඵලය සාක්ෂාත් කළා කියලා කියන්නේ නිවනට ප්‍රවිෂ්ඨ වීමේ මහ ලොකු දොරටුවක් විවෘත කරගත්ත කියන එක. සෝවාන් වෙච්ච කෙනා එතන ඉඳලා සකදාගාමී මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙලා සකදාගාමී මාර්ගයෙන් සකදාගාමී ඵලය සාක්ෂාත් කරගන්නවා. සකදාගාමී ඵලය සාක්ෂාත් කරපු කෙනා අනාගාමී මාර්ගයෙන් අනාගාමී ඵලයත් අනාගාමී ඵලයට ආපු කෙනා අරිහත් මාර්ගයෙන් අරිහත් ඵලයත් සාක්ෂාත් කරනවා. සෝවාන් වහන්සේ කියලා කියන්නේ නිවන ප්‍රත්‍යක්ෂ කරපු කෙනෙක්. ඒකාන්තයෙන් නිවනට යන බව තහවුරු කරගත්ත කෙනෙක්. ආත්ම භාව 7ක් පමණ තමයි සෝවාන් වෙච්ච කෙනා උපදින්නේ. මොන තරම් උසස්ද පින්නතුනි සඳහන් කරනවා තමන් සෝවාන් වුණාට පස්සේ එතන ඉඳලා උපදින හැම ආත්මයකම නිකම්ම හිටියත් අන්තිමාත්ම භාවී, ඒ කියන්නේ 7 වෙනි ආත්ම භාවී රහත් නොවි සංසාරින් සමුගන්නව නෙමෙයි කියලා. රහත් වෙලාම තමයි සසරින් සමුගන්නේ. සඳහන් කළා මේ අන්තිමාත්ම භාවී ඉන්න කෙනා හදිසියේ අකුණක් පුපුරලා එක පාරම මරණයටපත් වුණත්, කවුරු හරි කඩුවකින් පිහියකින් පහර දීලා මරණයටපත් කළත් මේ ලෝකෙන් සමුගන්නේ අනිවාර්යයෙන්ම රහත් වෙලා කියලා. එහෙම කාරණා ධර්මයේ පැහැදිලි කරලා තියෙනවා. කෙසේ වෙතත් පින්නතුනි මේ ගාථා රත්නයේ සඳහන් කළානේ යෝචේ වස්ස සතං ජීවේ යමෙක් අවුරුදු 100ක් මේ උතුම් නිර්වාණ මාර්ගයට බැහැගන්නේ නැතුව ජීවත් වෙනවට වඩා උතුම් නිවන ප්‍රත්‍යක්ෂ කරලා ගෙවන එක දවස අර අවුරුදු 100ට වඩා වටිනවා කියලා. ඒ කියන්නේ සෝවාන් වහන්සේගේ දවස අර අවුරුදු 100කට වඩා වටිනවා. එහෙනම් සකදාගාමි අනාගාමි අරිහත් කියන උත්තමයන් වහන්සේලාගේ දවස ඒ අවුරුදු 100ට වඩා වටිනව නේද කියන කාරණාව අපි අමුතුවෙන් කතා නොකලත් අපේ පින්නතුන්ට වැටහෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ඒකයි. ඒ අති උතුම් නිවන් මඟ ප්‍රත්‍යක්ෂ කළ කෙනාගේ එක දවස අනික් පුජ්‍යලයාගේ දවස් 100කට වඩා වටිනවා. අනිත් පුජ්‍යලයාගේ අවුරුදු 100කට වඩා වටිනවා. දවස් නෙමේ වසර 100කට වඩා මේ උතුම් පුජ්‍යලයාගේ එක දවස වටිනවා. එතකොට ඒ දවස තුල මොන තරම් ශ්‍රේෂ්ඨත්වයක් තියෙනවද? හේතුව පින්නතුනි ඒ පුජ්‍යලයා සතර අපායට පිටුපහලා ඉන්නේ. සතර අපායට පිටුපෑවේ කොහොමද ඔහු? සෝවාන් ආර්ය මාර්ගඵලයේ සාක්ෂාත් කරපු නිසා. කොහොමද සෝවාන් ඵලයේ සාක්ෂාත් කළේ ඔහු? තමන්ට හිතවත් ප්‍රතිපත්තියක් අනුගමනය කරපු නිසා. තමන්ට හිතවත් ප්‍රතිපත්තියක් අනුගමනය කරපු නිසා. මොකද්ද මේ තමන්ට හිතවත් ප්‍රතිපත්තිය කියලා කියන්නේ?
පින්නතුනි නිතර නිතර ධර්ම දේශනාවල් වලින් ඕන තරම් අපි අහලා තියෙන කාරණාවම තමයි. Tamanට හිතවත් ප්‍රතිපදාව කියලා කියන්නේ සතර අපායට නොයන මඟ, දුකේ නොහෙළෙන මඟ. යම් කෙනෙක් සතර අපායට ගමන් කරන්න කර්ම රැස් කරනවා නම් පින්නතුනි ඔහු Tamanට හිතවත් නැති කෙනෙක්නේ. ඒකනේ නිරයට යන්න කර්ම රැස් කරන්නේ. නිරය කියන්නේ අතිශයින්ම භයානක තැනක්. සතර අපායම එහෙමයි. ධර්ම දේශනාවල් වලින් ඕන තරම් මේ කරුණු අහලා තියෙනවා. නිමක් නැති දුක්ඛන්දරාවක්. සරභංග තාපසතුමා මේ මහ පොළොව පළලා නිරය පෙන්නහම දෙවි බඹුන් පවා පින්නතුනි බීතියෙන් බීතියටපත් වුණා. එහෙනම් මිනිස්සු බීතියටපත් වෙනවා කියන කාරණාව කතා කරන්න දෙයක් ඇත්තෙම නැහැ. දෙවි බඹුන් පවා බීතියටපත් වුණ නිසා නැවත වතාවක් නිරය නොපෙනෙන්න සැලැස්සුවා. ඒ තරම්ම භයානකයි නිරය. ආන් ඒ නිරයගාමී ප්‍රතිපත්තිය භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. නිරයට නොයන්න මේ පංචශීලයේ ආරක්ෂා කරගන්න ඕනේ. නිරයට නොයන්න පංචශීල ආරක්ෂා කරගන්න ඕනේ. මනා තිසරණයක පිහිටලා ඉන්න ඕනේ. තිසරණය තුල මනාවම පිහිටන්න ඕනේ. පංචශීල ආරක්ෂා කරන්න ඕනේ. අකුසලයන්ගෙන් ඈත් වෙන්න ඕනේ. සියලු අකුසලයන්ගෙන් ඈත් වෙන්න ඕනේ පින්නතුනි. අන්න එවන් කෙනා තමයි ක්‍රමානුකූලව සෝවාන් ආර්ය මාර්ගඵලයේ කරා ගමන් කරන්නේ. ඔහු Tamanට හිතවත්. ඒ නිරයට යන්න කැමති නැති හින්දා පව් කරන්නේ. තිරිසන් ලෝකෙට යන්න කැමති නිසා පව් කරන්නේ නැහැ. പ്രേත ලෝකේ අසුර ලෝකේ ඉපදෙන්න අකමැති නිසා පව් කරන්නේ නැහැ. ආන් Tamanට හිතවත් ප්‍රතිපදාව. නමුත් මේ ලෝකේ ජීවත් වෙන හුඟක් අය Tamanට අහිතවත් කියලා තමයි පින්නතුනි පේන්න තියෙන්නේ. අපට හිතවත් අය ගොඩාක් ඉන්නවා. අපේ හිතවතුන් කියලා. ඔවුන්ට අපිත් ඊටාම හොඳ හිතවතෙක්. විශ්වසනීය හිතවතෙක්. මං කියන්නේ පින්නතුනි අනුන්ට හිතවත් වෙන්න කලින් අනුන්ට හොඳ වෙන්න කලින් ඔබ ඔබට හිතවත් වෙන්න. ඔබ ඔබට හිතවත් වෙන්න. ඔබ ඔබට හොඳ කෙනෙක් වෙන්න. ඔබ ඔබට ආදරය කරන කෙනෙක් වෙන්න. ආන් එදාට ඔබට පුළුවන් අර නිරය දිනන මගට යන්න. එවන් කෙනා ඒ මාර්ගයේ දියුණු කරගෙන අර අති උතුම් සෝවාන් මාර්ගයේ කරා ගමන් කරනවා. අන්න එවන් උත්තමයෙක් නැවත කවදාවත් සතර අපායට නොයන කෙනෙක් බව ප්‍රත්‍යක්ෂ වශයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන නිසා එවන් කෙනෙකුගේ එක දවස එතෙන්ට නොපැමිණිච්ච සතර අපායට බර වෙච්ච සතර අපායට නැමුණ පුද්ගලයෙකුගේ වසර 100ක ජීවිතයට වඩා ඊ타ත්ම වටිනවා. ඒකයි මේ සඳහන් කරන්නේ යෝචේ වස්ස සතං ජීවේ අපස්සං අමතං පදං. අමෘත පදේ නිවන. ඒකාහං ජීවිතං සෙය්‍යෝ පස්සතු අමතං පදං. එවන් පුජ්‍යලියුගේ එක දවස වටිනවා කියලා සඳහන් කළේ. බින්නතුනි මනුස්ස ජීවිතය කියලා කියන්නේ හරි උතුම් ශ්‍රේෂ්ඨ තැනක තියෙන ජීවිතයක්. ඒක මොන තරම් උතුම්ද? ඒක කොයිතරම් ශ්‍රේෂ්ඨද කියන කාරණාව වචන වලින් ප්‍රකාශ කරලා ඉවර කරන්න බැහැ පින්නතුනි. ඒතරම්ම ශ්‍රේෂ්ඨ ජීවිතයක්. පරම දුර්ලභ ජීවිතයක් මනුස්ස ජීවිතය කියලා කියන්නේ. ඒක ඔබ ඕන තරම් අහලා තියෙනවා. මනුස්ස ජීවිතේ දුර්ලභයි කියලා. නමුත් පින්නතුනි කෙනෙකුගේ හිතේ ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මනුස්ස ජීවිතේ එච්චර දුර්ලභ නම් මේ ලෝකෙ මිනිස්සු ඕන තරම් ඔය ඉපදින්නේ කියලා.
සමහර වෙලාවට අපි අහනවා එක අම්මෙකුට දරුවෝ දෙන්නෙක් ඉපදෙනවා. කලාතුරකින් අපිට අහන්න ලැබෙනවා ලෝකේ සමහර තැන්වල එක මවක් දරුවෝ 4 දෙනෙක් 5 දෙනෙක් 6 7 දෙනෙක් බිහි කරනවා 7 8 දෙනෙක් බිහි කරනවා කියලා. එහෙම අවස්ථා ගැනත් අහන්න ලැබෙනවා. ඉතින් දුර්ලභ නම් මෙහෙම උපදින්නේ කොහොමද කියලා සාධාරණ සැකයක් එන්න පුළුවන්. නමුත් පින්නතුනි අදට වඩා ලෝකෙ මිනිස්සු හිටපු කාලයක් තිබුණා. අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක බ්‍රාහ්මණයෙක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ මිනිස්සු මෙච්චර අඩු ඇයි කියලා. ඒ භාග්‍යතුන් වහන්සේගේ කාලේ පින්නතුනි හිතන්නකෝ සවැත් නුවර විතරක් කෝටි 18ක් රජගහ නුවර විතරක් කෝටි 18ක් නුවරවල් දෙකක කෝටි 18 ඉන්නවනම් ඒ කාලේ මිනිස්සු කොච්චර ඉන්නේ ඇද්ද? නමුත් බ්‍රාහ්මණය අහනවා ඇයි මෙච්චර මිනිස්සු අඩු කියලා. ඒ කියන්නේ ඊට කලින් ඊටත් වඩා මිනිස්සු ඉඳලා තියෙනවා කියන එකයි. අපේ භාග්‍යතුන් වහන්සේ ඒ බ්‍රාහ්මණයට නම් පැහැදිලි කරලා දුන්නා ලෝකෙ මිනිස්සු අඩු ඇයි කියලා. කාරණා 4කින් එකක් තමයි පින්නතුනි මේ දුර්භික්ෂ නිසා මිනිස්සු අඩු වෙනවා. තව කාරණාවක් තමයි යුද්ධ නිසා මිනිස්සු අඩු වෙනවා. තවත් කාරණාවක් දේශනා කළා. ඒ තමයි අධර්ම රාගය සහ මිත්‍යා රාගය. ඒ කියන්නේ උසස් පරපුරේ අය පහත් පරපුරේ අයත් එක්ක කායික සම්බන්ධතා ගොඩනැගීම තමයි එකක්. එතකොට මේ උසස් පරපුරේ අය පහළ පරපුරේ අයත් එක්ක කායික සම්බන්ධතා ගොඩනගනවා කියලා කියන්නේ මේ වර්තමානයේ සමහර අය කතා කරන කුල ක්‍රමය ගැන නෙමෙයි මෙතන කතා කරන්නේ. ඒක තේරුම් ගන්න මේ විදිහට සඳහන් කළොත් ගුරුවරයයි ශිෂ්‍යයයි. ගුරුවරයා උසස්, ශිෂ්‍යයා ගුරුවරයාගෙන් අවවාද අනුශාසනා අරගෙන ගොඩ නැගෙන ගුරුවරයාට යටහත් පහත්ව ජීවත් වෙන කෙනෙක්. ඒ නිසා ඔහු පහත් පරපුර. එතකොට ගුරුවරයාත් ශිෂ්‍යාවත් අතර, ශිෂ්‍යයත් ගුරුවරියත් අතර කායික සම්බන්ධතා ගොඩ නැගෙනවා නම් ඒක තමයි මේ උසස් පරපුරේ අය පහත් පරපුරේ අයත් එක්ක ගොඩනගන කායික සම්බන්ධතාවය කියලා කියන්නේ. සමහර වෙලාවට පුතා පුංචි අම්මත් එක්ක කායික සම්බන්ධතා ගොඩනගනවා. එහෙම අවස්ථා තියෙනවා ලෝකේ. ඉතින් එහෙම වෙන්න ගත්තාම ලෝකේ මිනිස්සු අඩු වෙන්න පටන් ගන්නවා කියලා සඳහන් කරනවා. අනිත් කාරණාව තමයි පින්නතුනි ධර්මය නොදන්න මිනිස්සු මේ කාලේ නීති ගත කරන්න උත්සාහ කරන. අපි සඳහන් කරන සමලිංගික සේවනය කියලා කියන්නේ එවන් කරුණක්. එහෙම වෙනකොටත් ලෝකෙ මිනිස්සු අඩු වෙනවා කියලා සඳහන් කරනවා. අධර්ම රාගය, මිත්‍යා රාගය. පින්නතුනි මේ අපි සඳහන් කරපු මිත්‍යා රාගය එහෙම නැත්නම් සමලිංගික සේවනය දෙවියෝ දැඩිසේ පිළිකුල් කරනවා කියලා සඳහන් කරන්නේ. මිනිසුන්ගේ බොහෝ ක්‍රියාකලාප වලට දෙවියෝ පිළිකුල් කරනවා. නමුත් මේ ක්‍රියාවට නම් සමාවක් නැහැ කියලා සඳහන් කරන්නේ. දෙවියන්ට මේක ඉවසන්න බැරි වුණොත්, පිළිකුල වැඩි වුණොත් මනුස්ස ප්‍රජාවට දක්වන අනුකම්පාව අත්හැරලා දානවා. අති භයානක යක්ෂයෝ ලෝකෙට නිදහස් කරනවා කියලා සඳහන් කරන්නේ. මොකද මේ භයානක යක්ෂයෝ ඉන්නවා. ලංකාව වාගේ රටක් දවස් 4ක් 5ක් වගේ කෙටි කාලයකින් කාලා ඉවර කරන්න පුළුවන් තරම් භයානක යක්ෂයෝ තාමත් ඉන්නවා. දෙවිවරු එවන් යක්ෂයන් පාලනය කරලා තියලා තියෙන්නේ.
නමුත් අර විදිහට වෙන්න පටන් ගත්තොත් දෙවියන්ගේ පිළිකුල අකමැත්ත වැඩි වෙන්න පටන් ගත්තොත් එවන් යක්ෂයෝ ලෝකෙට මුදා හරිනවා කියලා සඳහන් කරලා තියෙනවා. පින්නතුනි දෙවියන්ගේ අකමැත්ත අපි පිළිබඳව තියෙන නොසතුට මේ නොයේක් වසංගත රෝගවලට පවා හේතු නෙමෙයි කියලා සඳහන් කරන්න පුළුවන් කමක් නැහැ. මොකද රතන සූත්‍රයේදී අපේ භාග්‍යතුන් වහන්සේ දෙවියන්ට සඳහන් කළානේ මේ මනුස්ස ප්‍රජාවට අනුකම්පා කරන්න කියලා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා අමනුෂ්‍යයිනි දුර්වල මනසක් තියෙන මිනිස්සු දෙවියන්ගේ රූප හදාගෙන දෙවියන්ගේ පින්තූර ඇඳලා ළඟ තියාගෙන ලී කොටෝ වලින් වැලි ගඩොල් සිමෙන්ති ආදියෙන් දේව රූප හදලා තියෙනවා. ගස් ළඟට ගිහිල්ලා ගල් ළඟට ගිහිල්ලා දෙවියෝ ඉන්නවා කියලා කැවිලි පළතුරු ආහාර පාන පූජා කරලා ඒ දෙවියන්ට සතුටු වෙන්න අවස්ථාව ඇති කරනවා. ඒ නොදියුණු මට්ටමක්. නමුත් ඒ නොදියුණු මිනිස්සු ඔබලා වෙනුවෙන් එහෙම කරනවා. දියුණු මිනිස්සු මොනවද කරන්නේ දෙවියෝ වෙනුවෙන්? තමන් පින්කම් කරලා ඒ දෙවියන්ට තමන් කරගත්ත පින අනුමෝදන් කරනවා. ඒක දියුණු මිනිස්සුන්ගේ දියුණු ක්‍රමයක්. මේ ආකාර දෙකෙන්ම මිනිස්සු ඔබලාට සලකනකොට ඔබලා මේ මිනිස්සුන්ට හිතවත් වෙන්නේ නැත්තේ ඇයි? ඔබලා මේ මිනිස්සුන්ට මෛත්‍රී නොකරන්නේ ඇයි? ආන් ඒ නිසා මේ මනුස්ස ප්‍රජාවට මෛත්‍රී කරන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. රතන සූත්‍රයේ දෙවනි ගාථාවේ මෙත්තං කරෝත මානුසියා පජාය. මේ මනුෂ්‍ය ප්‍රජාවට අනුකම්පා කරන්න කියලා. නමුත් පින්නතුනි භාග්‍යතුන් වහන්සේ එහෙම දේශනා කරපු නිසා මේ දෙවියෝ මිනිස්සුන්ට අනුකම්පා කරන ඕන තරම්. නමුත් මිනිස්සුන්ගේ පැවැත්ම පිළිබඳව සතුටක් නැත්තම් එහෙම අනුකම්පා කරලත් මිනිස්සු කරන්නේ නොකටයුතු නම් ඒ දෙවියෝ එතනින් එහාට උදව් කරන එකක් නෑ අපිට. ඒ වාගේ කාරණාත් හරියට තියෙනවා. ඉතින් මේවා දීර්ඝව සාකච්ඡා කළ යුතු කාරණා. කෙසේ වෙතත් භාග්‍යතුන් වහන්සේගෙන් අර බ්‍රාහ්මණයා ඇහුවනේ ඇයි ලෝකෙ මිනිස්සු මෙච්චර අඩු කියලා. දේශනා කළා දුර්භික්ෂ, යුද්ධ, අධර්ම රාගය, මිත්‍යා රාගය මේ කරුණු නිසා මිනිස්සු ලෝකෙ අඩු වෙනවා. එහෙමනම් පින්නතුනි වර්තමානයේ අපිට හිතුණට මනුස්ස ජීවිතේ දුර්ලභ නැහැ කියලා මේ ඕන තරම් මිනිස්සු ඉන්නේ කියලා එදා තරම් මිනිස්සු නැහැ. වර්තමානයේ ඉන්න මිනිස්සුන්ටත් කෑම මදි. ලෝකේ කොයි තරම් ප්‍රදේශවලින් මේ කෑම නැති කතාව අපිට අහන්න ලැබෙනවද? හරියට අහනවනේ සමහර රටවල් වල කෑම නැතුව මැරෙනවා කියලා. අපේ රටවල් වල තාම එහෙම නුනට මිනිස්සුන්ගේ පින මදි නිසා කන්න නැතුව මැරෙනවා මිනිස්සු. ඉන්න පිරිසටත් කෑම මදි. අතීතයේ ඕන තරම් කෑම බීම තිබුණා. ශාස්ත්‍රීය බව තිබුණා. දැනටත් මිනිස්සු ඉපදෙනවා කියලා කියන්නේ දිව්‍ය ලෝක වලින් චුත වෙනවා කියන එකයි. බ්‍රහ්ම ලෝකේ ඉඳලා එහෙ ඉන්න ආයුෂ මදි නිසා, පින මදි නිසා එහෙන් චුත වෙලා දිව්‍ය ලෝක වලට එනවා. දෙව්ලොවින් චුත වෙලා මනුස්ස ලෝකෙට එනවා. මනුස්ස ලෝකෙට ආවහම පින් කරගත්තේ නැත්තම් නිරේට දක්වා සතර පාය දක්වා යනවා. එතකොට මේ ධර්ම දේශනා කරන මම බණ අහන ඔබ අපි හැමෝම ඉන්නේ පින්නතුනේ අපායට යන අතර මග. අපායට යන අතර මග අවුරුදු 60ක 70ක සුළු විවේකයකට මේ නතර වෙලා ඉන්නේ. නමුත් මේ නවාතැන් පොළ වටිනවා. මෙතනින් පුළුවන් කැමතිනම් නැවත ඉහළට යන්න. ඉහළට යන්න අවශ්‍ය නැත්නම් පහළට යන්න අපි මේ ඉන්න විදිය හොඳයි. එච්චර මහන්සි වෙන්න දෙයක් නැහැ පහළට යන්න.
හැබැයි ඉහළට යන්න නම් වීරිය කරන්න ඕනේ. මොනවද කරන්න ඕනේ? කෙටියෙන්ම සඳහන් කළොත් තිසරණයි පන්සිලුයි යමෙක් ළඟ පිරිසිදුව තියෙනවා නම් ඔහු නිරය පැත්තට නොයා සුගතිය පැත්තට නැවත ගමන් කරනවා. අන්න එහෙම සිල්වත් වෙච්ච, ගුණවත් වෙච්ච, නිවන් මගට ප්‍රවිෂ්ඨ වුණ, නිවන ප්‍රත්‍යක්ෂ කරගත්ත උතුමන්ගේ එක දවසක් තරම්වත්, උතුමන්ගේ වසර එක දවසක් තරම්වත් එහෙම නොකර ජීවත් වෙන, අධර්මයෙන් ජීවත් වෙන, අකුසලයෙන් ජීවත් වෙන අයගේ වසර 100 වටින්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ මේ ජීවත් කරන්නේ, දේශනා කරන්නේ. සිල්වත් ගුණවත් උතුමන්ම ලෝකෙට ආශිර්වාදයක්, සත්ව ප්‍රජාවට ආශිර්වාදයක්. ඔවුන් තමන්ට හිතවත් ප්‍රතිපත්තියක ඉන්නවා. ඔවුන් තමන්ට හිතවත් ප්‍රතිපත්තියක ඉන්න නිසා අන්‍යෝ ඔවුන්ට බොහෝසේ උපකාර කරනවා. අදෘශ්‍යමාන බලවේගවල පවා පිහිට සරණ ආරක්ෂාවන වඩුව ලැබෙනවා. එවන් ජීවිත පෝෂණය කරන්නයි භාග්‍යතුන් වහන්සේ අනුශාසනා කරන්නේ. මරණය ඊටාම ඉක්මනින් සිද්ධ වෙන දෙයක්. සත්වයාගේ බලාපොරොත්තු මුදුන්පත් නොවීම සත්වයා මරණයටපත් වෙනවා. අන්න ඒ නිසා පින්නතුනි අපි මේ ලෝකේ කොච්චර දේවල් කරන්න හිතාගෙන ඉන්නවද? ඒ හිතේ තිබිච්ච දේවල් ඔක්කොම කරලා නෙමෙයිනේ අපි මැරෙන්නේ. මෙතෙක් මැරුණ අය ඔක්කොම කරලා නෙමෙයිනේ මැරිලා තියෙන්නේ. ඒකයි සඳහන් කරන්නේ බලාපොරොත්තු මුදුන්පත් නොවීම මැරෙනවා. ඔබටත් අද හෝ හෙට මරණය එන්න පුළුවන්. අපි දන්නේ නැහැ කවදද කියලා. නමුත් එදා වෙනකන් බලාගෙන ඉන්න බැරි නිසා වහ කුසල ධර්ම වල යෙදෙන්න. සතර අපායින් මිදෙන්න වීරිය කරන්න. සංසාරයෙන් එතර යන්න උත්සාහ කරන්න. එවන් ජීවිතයක් ඊටාම උසස් ජීවිතයක්. එවන් ජීවිතයක් පෝෂණය කරගන්න තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ඔබට ශක්තිය, ධෛර්යය, භාග්‍ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින් අනුමෝදන් කරවමු. රත්නත්‍රි ආශිර්වාදයේ නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරමු. මේ හැම කෙනෙකුටම ගෞතම බුද්ධ ශාසනය තුලදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවන් පසක් කරන්ඩ අද අනුමෝදන් කරන ධර්ම දානමය කුසලය හේතු වේවා, වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.